Right, we were talking about this poem. මේ කවිය කතා කරගෙන හිටියේ සතියේ. ඊට කලින් සතියේනේ. Once upon a time, Gabriel Cara මම චුට්ටක් මතක් කරන්න ඔයගොල්ලෝ මොකක්ද උනේ කියලා. කතුවරය ගැන මතක් කරන්නේ නැහැ මමයි අපේ දා ලිව්වා හින්දා. So this was a dialogue or incident between a father and a son. තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර සිදු වුණු සංවාදයක් තමයි අපි දැක්කේ මෙතන. Father was addressing the son. තාත්තා පුතාට ආමන්ත්‍රණය කර හිටියේ. He was telling the differences between the past and the present. අතීතය සහ වර්තමානයේ වෙනසක් ගැන කතා කරා. Once upon a time, son, they used to laugh with their hearts. මිනිස්සු හදවතින් hina වෙච්ච කතාවක් කිව්වේ. Also, they laugh with their eyes. ඇස්වලින් hina වුණා කියලා කිව්වා. But now, there's a difference. දැන් වෙනසක් තියෙනවා. People laugh only with their teeth. දත්වලින් විතරක් hina වෙන කතාවක් තමයි කියන්නේ. So while they are laughing, their eyes, they were searching the background of the shadows. එවනල්ලකත් පසුබිම හොයන කතාවක් තමයි අපි කතා කරන්නේ. ඒ ඇස් මොන වගේ කිව්වද අපි ice block cold ice කියලා අපි කතා කරන්නේ. So that is the difference. ඒ කතා කරන්නේ වෙනස තමයි අපි දැක්කේ. There was a time indeed they used to shake hands with their hearts. අතර දෙනකොට හදවතින් මේ වැඩේ කරා කියලා කිව්ව මිනිස්සු ඒ කාලේදී. ඒත් පුතේ දැන් ඒ කාලේ ගෙවිලා ගිහිල්ලා. දැන් ඒගොල්ලෝ අතර දෙනවා හදවතක් නැතුව. එහෙම දෙනකොට වම් අත හොයනවා මගේ හිස් වෙච්ච පොකට් එක මගේ අඩුපාඩු ඒගොල්ලෝ හොයනවා කියන එක. Another difference. Feel at home come again එක කතාව නේද? ගෙදර වගේ සුව පහසුවෙන් ඉන්න ආය පාරක් එන්න කියලා ඒගොල්ලෝ කියනවා කොහෙද ගියාම අමුත් එක්කලා ගෙදරට ගියාම. ඉතින් ඔයා ආය පාරක් ඒ ගෙදරට යනවා. ඒත් පිළිගන්නවා. දෙවෙනි පාරක් යනවා. හැබැයි තුන්වෙනි පාරක් නැහැ කියලා මේ කියන්නේ. තුන්වෙනි පාර යනකොටව දකින්නවා දොරවල් වහලා. දෙන්න යන්න බැහැ කියලා. ඉතින් පුතේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. So I have learned many things son. I have learned to wear many faces. තාත්තා කියනවා පුතේ ඉතින් මගේ ජීවිත කාලේ මම ගොඩක් මූණු පළඳින්න ඉගෙන ගත්තා. මූණු අඳින්න ඉගෙන ගත්තා. හරියට ඒවත් නිකන් ඇඳුම් වගේ. එක තැන ඉන්නකොට එක විදියට ඇඳා කියලා මේ කියන්නේ. Father is giving some examples. ගෙදරදී එක මූණක් home face එක. කාර්යාලයට ගියාම තව මූණක් වැඩ කරන තැන office face එකක්. Street face පාරේ යනකොට තිබුණු මූණ එකක්. host face අමුත් එක් වෙනකොට අමුත් එක් පිළිගන්න යනකොට ගෙදර එනකොට මම තව විදිහකට හිටියේ නේ. cocktail face පාටි එකට ගියාම යාළුවොත් එක්ක එකතු වුණාම තියෙන මුහුණ තව මුහුණක් කියන එක. ඒ වගේ තියෙනවා එක එක සිනහවන්, සුව පහසු සිනහවන් තියෙනවා. හැබැයි ඒවා මට දැනෙන්නේ නිකන් හරියට චිත්‍රයක තියෙන හිනාවක් වගේ. වෙනසක් වෙන්නේ නැති හැමදාම එක වගේ තියෙන හිනාවක් නේ. So එතනත් තාත්තා සංසන්දනය කරන්නේ the father was comparing the present smile and the past. අතීතයේ මිනිස්සු හිනා වුණේ කොහොමද? හැමදාම හැමෝටම සුබදශීලීව හිනා වුණා. දැන් ඒ හිනාව නැහැ කියලා මේ කියන්නේ. And I have learned to laugh with only my teeth. මාත් කාලයක් යනකොට පුතේ ඉගෙන ගත්තා. දත් වලින් විතරක් hina වෙන්න. මගේ හදවතින් මං hina වුණේ නැහැ මිනිස්සුත් එක්ක. අතරක් දෙන්න ගියා හදවතක් නැතුව without any heart. කිසිම කැමැත්තක් නැතුව මං ඒ වැඩේ කරේ. මාත්‍ය සමාජයට හුරු වුණා කියලා මේ කියන්නේ. මං සමහර වෙලාවට good bye කියලා කිව්වා. මට ඇත්තටම කියන්න ඕනේ good riddance කියලා. උඹ යන දිහාවක තොරංචු වෙලා වලයන් කියන ඕන වෙලාවට මම good bye සුබ දවසක් ඔබට කියලා කිව්වා. ඔබ මුණ ගැහිම සතුටක් කියලා මම කිව්වා ඇත්තටම සතුටක් නැතුව. මේ මගේ වෙනස බලන්න මම සමාජයේ මම පරිවර්තනය කරපු වෙනස. It has been nice talking to you. ඔයත් එක්ක කතා කරන්න ලැබිච්ච එක කොයිතරම් සතුටුද කියලා මම කතා කරා. මට දෙනුනේ මහා කම්මැලිකමක් මහා ප්‍රසන්න භාවයක් දෙනුනේ. ඒත් මම කිව්වේ හරි සතුටක් නේ ඔබේ කතාව කියලා. But believe me, son, පුතේ මම විශ්වාස කරපන් උඹ. I want to be what I used to be. තාත්තා වයසට ගිහිල්ලා තාත්තා කියනවා පුතාට පුතේ මට උඹ වගේ වෙන්න ඕනි. මං ඉස්සර හිටියා වගේ වෙන්න ඕනි. ඉස්සර කාලේ මං හිටියා ඒ ජීවිතේ හොඳයි.
why when I was like you මම වගේ පුංචි එකා කාලේ මම හදවතින් hina වුණා හදවතින් අතරට දුන්නා නේ හැමෝමත් එක්ක හොඳට හිටියා එක එක මුණු දාගන්න ගියේ නෑ මම නේ මේ වගේ දෙයක් I want to unlearn all these muting things මේවා මහා නිශ්ශබ්ද දේවල් මහා වැඩක් නැති අලස දේවල් මේවා මේ හැමදේම මට ඉවත් කරගන්න ඕනේ මං ඉගෙනගත්ත දේවල් මේ ජීවිතේ මට ආපහු අමතක කරන්න ඕනේ most of all I want to relearn මට ආපහු ඉගෙන ගන්න ඕනේ යලි ඉගෙන ගන්න ඕනේ කොහොමද hina වෙන්නේ හදවතින් hina වෙන විදිය මට ඉගෙන ගන්න ඕනේ මොකද මම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මගේ රූපෙට hina වෙනකොට මට පේන්නේ මොකක්ද මම අනිත් මිනිස්සුන්ට දක්වන hinaවම තමයි මටත් පේන්නේ නේ මගේ දත් විතරයි මට පේන්නේ ඒව නිකන් හරියට සර්පයෙක්ගේ විෂ දල වගේ මේ මගේ දත් ටික මම මටම hina වෙන්නේ එහෙමනම් අනික කෙනෙක් මම කොහොම hina වෙනවද ඒක මටම වදයක් කියලා තාත්තා මේ කියන්නේ මේ පුතාගෙන් ආයාචනයක් කරනවා father was appealing the son to show how to love ඇත්තට hina වෙන්නේ කොහොමද කියලා පුතේ උගන්වන්න මට show me how I used to love මම කොහොමද කලින් hina වුනේ smile hina වුනේ once upon a time when I was like you පුතේ මම ඔයා වගේ හිටව පුංචි කාලේ මම hina වෙච්ච විදිය මට උගන්වන්න පුතා ගාව එක තියෙනවනේ නේ පුතා ගාවේ hinaව තියෙනවා තාත්තා ගාව hinaව නැති වුනේ කාලයත් එක්ක සමාජය කරපු වෙනස්කම කියලා අපි කතා කරා නේ so we discuss about the author අපි කතුවරයා කතා කරා ඉන්ට්‍රොඩක්ෂන් එක කතා කරා නේද ඉන්ට්‍රොඩක්ෂන් එකත් කතා කරා ඉන්සිඩන්ට් එක නෑ පහල එක නෑනේ කරා ටෙක්නික්ස් තියෙනවනේ so we can go to the page number 94 there අතන 94 කියලා පහලින් ඇති පිටුවක් ඒ බලමු ටෙක්නික්ස් පාර්ට් එක අපි ඔයගොල්ලෝ පෑනක් ගන්න පෑනක් අසුපාට පෑනක් හරි අරගෙන වැදගත් දෙයක් ආවොත් ඉරක් ගහ ගන්න ටෙක්නික් එක බලන්න ටෙක්නික් එකට ඉරක් ගහලා වෙන් කරගන්න බලන්න කියන ටෙක්නික්ස් මොනවද කියලා උදාහරණ දක්වලා ඇති අපි කතා කරමු ටික ටික මේනේ so there are 3 pages dictionary පාවිච්චි කරන්න පුළුවන් ඕන dictionary ගන්න it is the main thing in the whole incident මුළු කවියම අපිට දකින්න හම්බ වෙන ප්‍රධාන සිද්ධිය තමයි that the poet paradoxically contrast the two situations paradoxical කියලා කියන්නේ පරස්පරතාවය කියන්නේ ඒක ටෙක්නික් එකක් පොඩි ටික ගහගන්න පුළුවන් ඔයගොල්ලන්ට contrast කියන්නේ පරස්පරතාවයක් දක්වනවා වෙනසක් පෙන්වනවා කියන එක අවස්ථා දෙකක් past and present නේ මේ තියෙන අතීතය සහ වර්තමානයේ වෙනසක් ගැන අපි කතා කරන්නේ he wants to emphasize the idea that people in the society who අවධාරණය කරන කාරණාවක් තමයි වර්තමාන සමාජයේ ජීවත් වෙන මිනිස්සු used to be genuine එක්තරා කාලයකදී අතීත කාලයේදී genuine අව්‍යාජ මිනිස්සු නේ එයා හරි open hearted විවෘත හදවතකින් හිටපු මිනිස්සු when they used to associate with their fellow people අපි හැමෝටම හිටියා හිතමිතුරු මිනිසුන් නේ අපි fellows යාළුවෝ අපේ අතීතයේ යාළුවෝ අපි අසුරු කරේ බොහොම ලෙන්ගතු associate නේ අසුරු කරනවා ලෙන්ගතු අසුරු කරේ අපි there was much cordiality and goodwill cordiality කියන්නේ සුවදශීලීභාවය කියන්නේ goodwill කියලා කියන්නේ හොඳ අදහස කියන එක හොඳ අදහසින් අපි මේ ආශ්‍රය කරා මිනිස්සුන් but later නමුත් පසු කාලීනව perhaps සමහර විට because of commercialization of the society සමාජයේ තියෙන වාණිජකරණයත් එක්ක ගොඩක් හේතු වෙන්න ඇති මේක වාණිජකරණය වෙන්න ඇති the real nature of socialization caused to diminish සැබෑ socialization කියන්නේ සමාජීයකරණයේ real nature එක සැබෑ ස්වરૂපය කියන එක diminish කියලා කිව්වේ නැති වෙලා යන්න පටන් ගත්තා කියන එක නේ
Okay, when we continue the next part, the whole poem moves at a slow pace. ඔන්න අපිට කිසිම කවියක හම්බෙන්නේ නැති අලුත් පැත්තක් මේක. මේක ගමන් කරන්නේ pace එක කියන්නේ වේගය කියන එක. කවියක ගමන් කරන වේගය නැත්නම් තාලය කියන එක. මේක slow pace එක. Pace. Pace is a way you walk. ඇත්තටම pace කියලා කියන්නේ ඔය ඇවිදින විදිය. නේ? පියවර තබන විදිය. Slow pace එකක් නේ. අර සින්දු ගත්තමත් තියෙනවනේ 6/8 beat එකේ සින්දු බජව් සින්දු එහෙම තියෙනවනේ ඒවා fast pace එකක් තියෙන ඒවා මේවා slow pace. The poet uses repetition and quotations. තර කවියාගේ නිරන්තර භාවිතයක් තියෙනවා repetition. යලි යලි කියවීම කියන එක. Quotations කියන්නේ උපුටා ගැනීමනේ. එයා උපුටන ගන්න සමහර තැන් වලින්. To maintain a sense of deliberateness. Deliberate කියලා කිව්වේ ලාලිත්‍යමය භාවය, සවිස්තරාත්මක භාවය, සුන්දර භාවය කියන එක. මේ කවිය තුලම ඔහු සුන්දරත්වය deliberate කරගන්නවා. අපි දැක්ක මේ කවිය එක්තරා අවස්ථාවකදී එයා learn කියන වචනේ modifications කරනවා නේ. learn, unlearn, relearn කියන වචනේ. ඒක අපි ලස්සන කතා කරන්නේද? He repeats the words such as learn with these modifications. prefixes දානවා මෙයා prefix එකක් කියලා කිව්ව වචනයක මුලට අකුතු කරන අකුරු කීපය unlearn, relearn වගේ වචන ඔහු කතා කරනවා නේ. He also repeats the phrase laughs with the teeth. දත් වලින් hina වෙනවා කියන එක අවස්ථා කීපයකදී මෙයා කතා කරනවා. ඒ වගේම face කියන එක එයා modify කරනවා මේකෙත් නේ. cocktail face, home face ඒවා modifications නේ. ඒතර ඒකත් මම හිතන්නේ ඔයගොල්ලෝ අලුත් කතාවක්. repetition එකක modifications තියෙන්න පුළුවන්. There may be modifications in a repetition. ඒතර එයා learn කියන වචන repeat කරන්නේ modification එකත් එක්ක. ඒක හරිය ලස්සනයි සාහිත්‍යයේදී. So you have an extract. I have learned to wear many faces like dresses. Home face, office face, street face, host face, cocktail face. Eka face ke the quotations. Quotations added to the poem to introduce the common social formulae. Common social formulae. සමාජ සන්දර්භයක් කියන එක ෆෝමියුලා එකක් කියන්නේ අවස්ථාවක් සන්දර්භයක් තත්ත්වයක් කියන එක. This word comes in chemistry. මේ ෆෝමියුලා කියන එක chemistry වල නෙන්නේ. යම්ක සංයෝගයක් හැදිලා තියෙන විදිය ෆෝමියුලා එක. දෙයක්. Bring much light to the poem. උදාහරණයක් වශයෙන් feel at home, come again, goodbye, glad to meet you. මේ අපි කතා කරන දේවල් සමාජයේ නේද? It's been nice to talk to you like that. While mentioning about these common social formulae, පොදු සමාජීය සන්දර්භයෙන් කතා කරන අවස්ථාවේදී the poet brings an argument. තර්කයක් අපිට ඉදිරිපත් කරනවා that they are often used in the common society, not applying any value. මානව සමාජයේ අපි ජීවත් වෙනකොට මේ වචන අපි කියන්නේ ඇත්තම වටිනාකමකින්ද? goodbye කියලා යන්නේ ඇත්තටම හිතින්ද කියන්නේ? කෙනෙකුට good morning කියලා කියන්නේ හිතින්ද අපි? අවංකවද කියන්නේ? ඒකේ social value එක ඇත්තටම කියනවද කියන පණිවිඩය අපිට කතා කරනවානේ. real sense එකක් තියනවද කියන එක. For instance, they invite a guest come again. අමුතුවට ආපහු එන්න කියලා. But this invitation is underestimated or demoted in the practical society. ප්‍රායෝගික සමාජයේදී ආපහු එන්න එපා කියන්න ඕනේ. වෙන වල වදයක් මට එන්න එපා කියලා කියන්නේ නැතුව ආපහු එන්න කමක් නැහැ ඔයා කියලා කියනවා. ඒ කියන්නේ එහෙම බලාපොරොත්තු නොවීනේ කියන්නේ. එතන තියෙන underestimated එකක් නේ. අවතක්සේරුවක් කිරීමක්. demoted තත්වයෙන් පහ කිරීමක් කියන එක. demote කරනවා කියන්නේ තත්වයෙන් පහල කරනවා. So that is what you call practical society. මේ අපි ජීවත් වෙන ප්‍රායෝගික සමාජය. They say, and when I come again and feel at home once twice, there will be no thrice. For then I find doors shut on me.
The poet has used more personal monologue form. ඒක ගන්න එකට තවත් රටාවක්. Monologue form එක කිව්වේ තමන්ට කතා කරගන්න එකක් නේද? එක දවසක්. Dialogue form එක කියන්නේ සංවාදාත්මක ස්වරූපය, monologue form එක කියන්නේ ස්වයං කතන ස්වරූපය. තමන්ට කතා කර ගැනීමක් තියෙන්නේ. Although there are two persons in the scene. මේ දර්ශනය තුල මේ සිද්ධිය තුල පුද්ගල දෙන්නෙක් ඉන්නවා. තාත්තයි පුතයි. The narrator describes his experience to his son. ඒ කතාකරුවා පැහැදිලි කරනවා ඔහුගේ අත්දැකීම් තමන්ගේ පුතාට. While the son remains mute throughout the incident. මුළු කවිය පුරාම පුතා නිහඬයි. පුතා මුකුත් කියන්නේ නැහැ. තාත්තා විතරයි කතා කරන්නේ. ඒ වගේම පුතා ඉන්න පුතේ මෙහෙමයිනේ පුතේ මෙහෙමයිනේ කියලා මේ කියන්නේ. අනේ එකයි කියන්නේ මොනොලොග් ෆෝම් එක කියලා. තමන්ට තමයි කතා කරගත්තේ. අර කතා කරන්නේම නැහැ. එයා කතා කරන ඩයලොග් ෆෝම් එකට යනවා මේක. He explains about the change that has taken place in African society. මේ කතා කරේ අප්‍රිකානු සමාජය ගැන. අප්‍රිකානු ලේඛකෙක් නිසා විශේෂයෙන්ම ඔහුගේ නිර්මාණවල අප්‍රිකානු සමාජය කතා කරාපු මෙතන පාප සාකච්ඡා කරන්නේ අප්‍රිකානු ජන සමාජයේ සිදුවුණු වෙනස්කම්. Invites his son පුතාට ආරාධනාවක් කරනවා help him to adjust himself. ඔහුගේ ජීවිතය හදාගන්න උදව් වෙන්න කියලා තමයි පුතාගෙන් ආයාචනය කරන්නේ. Therefore, the whole incident is presented in the first person corner. හරි ගහගන්න එකටත් ඕනේ. corner එක නැත්නම් point of view එක first person narration එකක් තියෙන්නේ. first person corner නැත්නම් first person narration කියලා අපි කියන්නේ මේවට නේ. මම ඉන්නවනේ මම තමයි කතාව කියන්නේ. එහෙමනේ වෙන්නේ තරනේ. The poet used the pronoun I. මම කියන pronoun එක පාවිච්චි කරනවා to depict an autobiographical narration. තව ලස්සන වචනයක්. ස්වයං චරිතාපදාන අදහස් දැක්වීමක්. autobiographical තමන්ගේ ජීවිතය ගැන කතා කරන්නේ. ඒක autobiographical. biography කියලා කියන්නේ ජීවිත කතාව. autobiography කියලා කියන්නේ ස්වයං චරිතාපදානය. තමන් ගැනම ලියන විස්තරයක්. මේක ඒ වගේ දෙයක් අපි දැක්කනේ. The story begins in a negative tone. මේ කතාව පටන් ගන්න කවිය පටන් ගන්න ඍණාත්මක තාලයකින්. සිද්ධිය ඍණාත්මකයි. එකමත් එක කාලයක පුතේ මිනිස්සු මෙහෙම නිනා වුණේ. දැන් නිනා වෙන්නේ මෙහෙමනේ. ඒක නෙගටිව් වුණා එකපාර. Tracing out the past. තාත්තා යන්නේ අතීතයට. අතීතය හඹාගෙන යනවා තාත්තා. Contrasting it with the present. වර්තමානයේ සමග ඒක පරස්පරතාවයෙන් ලක් කරනවා. Contrast පරස්පරතාවය. Once upon a time, son, they used to laugh. This nature, මේ ස්වභාවය, he appreciates, but he is not quite happy about the present situation. වර්තමාන තත්ත්වය ගැන සතුටින් නෙවෙයි ඉන්නේ තාත්තා. All the way things have been converted. What's converted? දෙයක් පරිවර්තනය වෙච්ච විදිය. හැමදෙස්සම කියනවනේ අපි පොඩි කාලේ නම් එහෙමයි දැන් මෙහෙමයි කියලා. ඔයාලා නිතරම අහලා තියෙන කතා. ලොකු කට්ටිය කියනවා ඉස්සරලා නම් මෙහෙමයි අපි. ඒ කාලේ මෙහෙම කරා අපි. ඒ සංසන්දනය වෙලා. ඒ කියන්නේ සමාජය කන්වර්ට් වෙලා, වෙනස් වෙලා. But now they laugh with their teeth while their eyes block cold eyes search behind my shadow. This is narrator's negative approach. මේ කතා කරන ඍණාත්මක ප්‍රවේශය අපි මේ දකින්නේ කවියට තියෙන. To the present situation in the society. When a person smiles at someone else, it is really an expression of his heart. ඔබ කෙනෙකුට hina වෙනවා නම් ඒක ඔබේ හදවතේ ප්‍රකාශනයක් කතා කරන්න අපි. That smile contains it is rich with so many pleasant and sweet features. සිනහව තුල මිනිසෙකුගේ කොයිතරම් සුන්දර දේවල් තියෙන්න ඕනේ. මිත්‍රත්වය, friendship, courtesy, cooperation, intimacy, affection. ඒ වගේ මහා දැවැන්ත ලෙන්ගතුමය මානව හැඟීම් සමුදායක් උතන තියෙනවා. So he takes that as laugh with their hearts and laugh with their eyes. But ඔබ මිත්‍රශීලීව hina වෙනවා නම් ඒක තමයි මේ කතා කරන්නේ laugh with their hearts කියන එක. නැත්නම් laugh with their eyes කියන එක. ඔබ අද මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු hina වෙන්නේ දත් වලින් විතරයි. Can be seen but the eyes block cold eyes. මා සීතල ඇස් මේවා, සර්ප ඇස් මේවා නේ.
තොර අර ice block call කියන එක effective කොහොම ලස්සන බලපෑමක් තියෙන කොටසක් වෙනවා අපිට එතන. ඒක එපිතට් එකක්. ඇත්තටම ගත්තොත් එහෙම ඇස් ගැන තියෙන කතාවක් නෙමෙයි මේක. ඔය වගේ ඇස්ද ice block called. චිට්ටිව් යූස් එකක් තියෙන එතනනේ. කලියා ගන්න පුතේ. ice block call කියන එක compound word එකක්. innovative word එකක් අලුතෙන් හදපු වචනයක් ඒක. ඒ වගේම epithetial use එකක් තියෙනවා එතන. This reveals the narrator's mental agitation too. මේ පෙන්වන්නේ මොකද්ද? අපේ කතිකයාගේ මානසික ව්‍යාකූලතාවය. agitations කියන්නේ පැටලිල්ල කියන එක. මානසික ඝට්ටනය කියන එක. He complains and laments on the change he sees in his culture. ඔහුගේ සංස්කෘතිය, ඔහුගේ සමාජය. ඒ වගේම ඔහු සමාජයේ කොටසක් නිසා ඔහු තුල දකින්න හම්බෙන වෙනස. ඔහු අප්‍රිකානු व्यक्ति ලෙස අප්‍රිකාව තුල දකින්න හම්බුණු වෙනස ඔහු කතා කරන්නේ. ඔහු පැහැදිලි කරනවා how in the past he behaved in a positive manner. ඔහුගේ අතීතයේදී කොහොමද ධනාත්මකව හැසිරුණේ? According to his conscience. Conscience කියලා කියන්නේ සිහි බුද්ධිය කියන එක. සිහිය කියන එක. Conscience. But later, නමුත් පසු කාලීනව how he was compelled to change. බලන්න මේ වචනේ තියෙන ප්‍රබලත්වය කියන එක. ඔහු වෙනස් වුණා නැහැ. වෙනස් වුණා නෙවෙයි. ඔහුට බල කෙරුණ වෙනස් වෙන්න කියන්නේ. අපි වෙනස් කරන සමාජය නේ. However, this change is not appreciated by him, so he is guilty conscious. ඉතින් ඔහුට දැනෙන්නේ වැරදිකාර හැඟීම. මේ guilty conscious කියන්නේ වැරදිකාර හැඟීමක් කියන එක. වැරදි අවබෝධයක් කියන එක. He becomes an offend. ඔහු වැරදිකාරයෙක් කියලා ඔහුට හිතෙනවා. offend කියන්නේ වැරදිකාරයෙක්. Okay. But in the end of the episode, the narrator speaks in a positive or optimistic tone. කතාවේ අවසානයේදී කවිය අවසානයේදී කවියා යනවා ධනාත්මක පැත්ත යනවනේ. එයා කියනනේ පුතාට අනේ පුතේ මට පෙන්නනවා hina වෙන විදිය මාත් තාස්ස ඉගෙන ගන්න හිනාව. ඒක පොසිටිව්. නෙගටිව් එකෙන් පටන් ගෙන පොසිටිව් එකට ගියා. So show me son how to love. Show me how I used to laugh and smile once upon a time when I was like you. When he used to be a young man, ඔහු තරුණයෙකු කාලේදී, වඩියෙකු කාලේදී, he observed these social formulae quite honestly. ඔහු අවංකව මේ සමාජය දැක්කා. Keeping the dignity and decency. Dignity කියන්නේ අභිමානයනේ. Decency කියන්නේ හරි decent කියලා කියනවනේ. We call that Sinhala decent පොරක් නේ. decent කෙනෙක් කියලා හරි කියන්නේ අදක් උදක් නැති මිනිස්සෙක් කියලා කියනවනේ යාගේ. Now his son is a young man. දැන් ඔහුගේ පුතා තරුණ හදෙක්. ඉතින් ඒක තමයි පුතාගෙන් අහන්නේ උගන්නන්න පුතේ වෙගෙන ගනින් පුතේ හරි ක්‍රමේ. ඒකනේ මේ කියන්නේ නේ. ඇත්තටම බලනවා මේක තරකාලික අවවාදයක් නේ. අපේ තාරුණ්‍යයට දෙන පැටිටි පරම්පරාව අවවාදයක් නේ. The poet uses a simile, a technique එකක්, similes භාවිත කරන එක. When he wants to convey the idea that he has to turn different types of faces. විවිධ වර්ගයේ මුහුණු. මෙන්න මේ වගේ මුහුණු. ඒක simile එකක්. Like කියන වචනේ තියෙනවනේ නේ. I have learned to wear many faces like dresses. දුන් වගේ මුහුණු. අන්න ඒක simile එක. Dresses will change. අවස්ථාවෙන් අවස්ථාවට අපි ඇඳුම් මාරු කරනවා. වැඩට යනකොට යුනිෆෝම් එකක් දා ගන්නවා අපි ඒ වගේ අපි හවස ඇවිදින්න යනකොට කැෂුවල් ඇඳුමක් දා ගන්නවා වෙඩින් එකකට ගියාම ෆෝමල් සූට් එකක් අපි දා ගන්නවා නේ අවස්ථාවන වෙනස් වෙනවා එතකොට මෙතන sarcasm එකක් තියෙනවා නේ sarcastically කියන එක තවතන පුංචි ටෙක්නික් එකක් නේ the poet quite sarcastically says
උපහාසාත්මකව ඔහු කතා කරන්නේ. පොදුන සමාජය තුළ අපි අපේ මුණ වෙනස් කරගන්න. Like a fixed portrait smile. This is another like a fixed portrait smile කියන එක තව simile එකක්. The poet uses in a fixed portrait නිශ්චිත නිසල පින්තූරයක පුද්ගලයෙකුගේ hina වෙනස් වෙන්නේ නැහැ. මොනාලිසා හැමදාම ඉන්නේ ඒ විදිහට hina වෙලානේ. ඒගොල්ලෝ hina වෙනස් කරන්න බෑ මොනාලිසායි කවදාවත් අපිට අවුරුදු 100ක් ගියද මොනාලිසා hina ඉච්චර තමයි. නේ? It is fixed. So the poet suggests a fixed smile to show at different places. Shows only my teeth like a snake bare fangs. On තව simile එකක් නේද? එක simile එකක් like එක තියෙනවනේ. In this smile, the narrator compares his guilty smile. වැරදිකාර සිනහව. ඒක හරියට නිකන් සර්පයෙක්ගේ දල වගේ. ඇඟ කිලිපොලා යනවනේ සර්පයාගේ දල මතක් කරපු ගමන් වෙන නේද? සර්ප දත් මතක් කරපු ගමන් කිලිපොලා යනවා. ඒ වගේ ඉෆෙක්ට් එකක් අරගෙන තියෙනවා හිනාවනේ. අපේ හිනාව සර්ප හිනාවක්. තරම් කුරුරු හිනාවක්. The fangs of a snake consist of poison or venom. විස කියන එක. Bite is fatal. Bite can දෂ්ටනය කියන එක fatal can මාරක වෙන්න පුළුවන් කියන එක. මේ වචන සාහිත්‍ය වචන නෙවෙයි. මේවා ඉංග්‍රීසි වචන නේ. Fatal මාරකයි. Today people smile at others. It is really an expression. Really වෙනවා. REALLY really an expression of friendship or is it poison? අද මොනස්ට කිනා වෙන්නේ ඇත්තටම අවංකත්වයෙන් මිත්‍රශීලී භාවයෙන්ද නැත්නම් විස කවන්නද විස කැවුණු හිනාවද තියෙන්නේ කියන එක. මාතුකාව title of the poem seems to have some special relevance. relevance කියන සම්බන්ධයක්. විශේෂ සම්බන්ධයක් මේ කවියේ මාතුකාවට තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා කතා, සුරංගනා කතා, කෙටි කතා වගේ ජන ශ්‍රුතිය ගත්තම ජන සාහිත්‍යය ගත්තම in which the incident belongs to the past. අතීතයට හා සම්බන්ධ සිද්ධියක් කතා කරනකොට අපි once upon a time කියන එකෙන් පටන් ගන්නවා. It is quite interesting especially for child readers. පුංචි ළමයි හරි මාසයි ඔය විදිහට පටන් ගන්න කතා අහන්නේ එකමත් එක කාලෙක ඊට පටන් ගත්තම උන් අහන් ඉන්නවනේ. The poet used this form to define the scene in the past. අතීතයට යනකොට කවියා අපිව අරගෙන යන්නේ. පුංචි එකෙක් අරන් යනවා වගේනේ පුතාට නෙමෙයි කතා කරන්නේ. ඒතර තමයි තාත්තා කියන්නේ once upon a time උදේ එකමත් එක කාලෙක කියලා මේ කියන්නේ. Kara, as the narrator in this poem, expresses his intention to go back in time. Ode andoni ohuge kale atitheta and regain his childlike innocence. What is childlike? Daruwekuwan, ne? Nawajiyekuwan innocence, අහිංසකත්වය උඩ ලබා ගන්න ඕනේ. ළමා ලෝකයේ තුල අහිංසක සිනහව තියෙනවා. ඒකයි මේ කියන්නේ. The poet has brought a sense of sarcasm and irony. උපහාසාත්මක භාවය sarcasm and irony කියලා කියන්නේ. When he talks about the nature of the present society. වර්තමාන සමාජය ඔහු ඇනුම් පදයක් ලෙස දකින උපහාසයක් ලෙස දකින. When he wants to convey the idea how people do not exhibit their feelings in their real state, this element of sarcasm emerges. This sarcasm or irony is first promoted when he describes how people handle their wording. Wording කියන්නේ කතා, වචන කතා බහ කියන එක wording. Merely in order to cheat others. අපි අනෙක් කට්ටියව රවට්ටන්න වචන පාවිච්චි කිරීමක් තමයි අපි දකින්නේ. So we can move to the last page. Okay, අවසාන කතා බහට අපි යමු අන්තිම හරිය. මේ මිනිස්සු කතා කරන වචන නේද? මේ feel at home, come again. ඒවා wordings කියලා අපි කියන්නේ වචන කියලා. This is one situation the poet creates. මේ කවිය මවන එක අවස්ථාවක් නේ.
when he visits a place, අපි යනකොට කෙනෙකුගේ ස්ථානයකට we are received warmly by the host. අපි උණුසුම් ලෙස පිළිගන්නවා අපේ අමුත්තා අපේ සත්කාර කරන්න. The host, he hosts us, who අපිට නවතන් පසුකම් දෙනවා සත්කාර කරනවා. And he invites us to visit him again. යලි ආරාධනා කරනවා අපිට. We believe his words. අපි වචන විශ්වාස කරනවා. We may go there for the second time, but there will be no third time. තුන්වෙනි පාර අපිට ගොඩක් අවස්ථාව අඩුයිනේ. If we go there for the third time, the doors will be shut. The two lines, there will be no thrice. Then I find doors shut on me. Create much sarcasm and irony. මෙතන තමයි irony එක තියෙන්නේ. අනුන් පදේ තියෙන්නේ. තුන්වෙනි පාර යනකොට දොරවල් වහලා මට. එතන නෝන්ඩියක් හින්ට් එකක් ගහන්න සමාජෙට. මිනිස්සු එහෙම නේද කියලා කියන්නේ. Here the poet stresses critically. අවධාරණය කරනවා ස්ට්‍රෙස් කරනවා අවධාරණය කරනවා critically කියන්නේ විචාරාත්මකව කියන එක sarcastically උපහාසාත්මකව that no one shows his real face. කිසිදු මනුස්සයෙක් මේ ලෝකයේ සැබෑ ස්වරූපය පෙන්වන්නේ නැහැ නේද කියලා මේ කියන්නේ. When he moves or deals with his fellow men. යාළුවෝ අසුරු කරන්නෝ සමග ගනුදෙනු කරනකොටනේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ යර වෙනින් කවුද ඒ වගේ හිටියේ මේ කතා කරන්නේ අපි කියන්නනේ. I have learned to wear many faces. Here also the poet looks at the society sarcastically. This means genuine human feelings. සැබෑ මානව හැඟීම් කියන ඒවා. ඒ වචන නම් මා කරගන්නකොළු genuine human feelings. අව්‍යාජ මානව හැඟුම් කියන ඒවා are not exposed. Exposed කියන්නේ නිරාවරණය වෙනවා කියන එක. ඒවා නිරාවරණය වෙලා සවුත් වල යන්නේ නැහැ කියන එක. Instead, they act offensively, not honestly. වර්තමානයේ වැරදිකාර හැඟීමකින් honestly නෙමෙයි අවංකභාවයකින් නෙමෙයි මේව තියෙන්නේ. The poet is also sarcastic about the social formulae of the corrupted society. එතර ආකාරයකින් සමාජය කියන එක දූෂණය වෙච්ච සමාජයක් දකින්නෝනේ. The social formulae are really precious because they direct us to keep our dignity. සමාජය තමයි සමාජ සන්දර්භය තමයි අපිට අභිමානය decency එකක් ඇති කරන්නේ. අපි සුබවාදී සමාජයක ජීවත් වෙනවා නම් අපිට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. When we move with the outside society. දැන් වාට හැමදාම වෙදින් යන තියෙන මුඩුක්කක් කරහා නම් අපිට දැනෙන්නේ අපි මුඩුක්කක ජීවත් වෙනවා කියන එක නේ. ඒත් අපිට යන්න තියෙනවා නම් හැමදාම ලස්සනට ගෙවල් දෙපැත්තේ තියෙන ලස්සන පාරක ගස් හදුව පාරක මල් ගණක් මැදින් යන්න තියෙනවා නම් ඒකෙන් අපේ කැරක්ටර් එකක් ඩෙවලොප් වෙනවා. ඒත් අපි මේ ජීවත් වෙන සමාජය තමයි අපි වෙනස් කරන්නේ. ඒකයි නැවත නැවත කියන්නේ. So we are quite familiar with the expressions such as I am sorry, excuse me, I beg your pardon, please, etc. But the poet presents a different idea. කවියා ඒ ඝට්ටනය කියන තා විදිය කරනේ. මට මෙහෙම කියන්න ඕ වෙලාවෙ මම මෙහෙම කිව්වා කියන එක යා කියන්නේ. එතනත් එලිමන්ට් එක කියන්නේ යා භාවිතා කරන ශිල්ප ක්‍රමය කියන එක නේ. දැන් ටෙක්නික් එක sarcasm. ඒක මොහො ගැඹුරින් deeper අන්න එකක් තියෙන්නේ. ගැඹුරෙන් අතුලෙන් හදවතටම ගහලා යා කියන්නේ. With these three situations, the expressions are not conveyed frankly. Frankly කියන අවංකව convey කරනවා කියන්නේ ප්‍රකාශ කරන්නේ නැහැ ඒගොල්ලෝ අවංකව. The mouth speaks the word. කට තමයි වචන කතා කරන්නේ. ඉව හැරෙන පැත්තට වචන කියනවා මිනිස්සු හිතෙන් නෙවෙයි කියන්නේ. Goodbye, but in the interior mind it is written as good riddance. The mouth speaks the word glad to meet you, but in heart he is feel not glad. The mouth reads the words been nice talking to you, but honestly it is not nice. The poet wants to reiterate that people are always guilty conscious but not open hearted. It is also ironical and sarcastic when the poet mentions about greeting.
to laugh with only my teeth and shake hands without my heart. මොනවාගේ ටෙක්නික්ස් ටික අපි දැක්ක 10ක් විතර හම්බ වෙනවද අපිට? 10ක් 12ක් හම්බ වෙනවා නේ. චෙක් කරලා බලන්න පොඩ්ඩක් පෙරලා පිටු ටික කීයක් හම්බුනවද ඉරි ගහගත්ත ඔක්කොම කියලා. අපිට කතා කරන්න තියෙන්නේ මේකේ තීම් එක පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. පොඩ්ඩක් බලමු මේකේ තේමාව ගත්තම the major theme of the poem can be categorized. කවියක සාමාන්‍යයෙන් අපි දකින්න හම්බ වෙන්නේ සුළු තේමාවක්. දැන් නවල් එකක තමයි ගැඹුරු තේමාවන් වලට යන්නේ. In a novel you may not have one theme. It is a combination of different themes. This pattern cannot be seen in poems. කවියක බහු තේමා දකින්න හම්බ වෙන්නේ නැහැ නේ. බයි සමහර කවිවල එහෙම ගන්න පුළුවන්. දැන් මේ කවියත් ඒ වගේ නේ appearance versus reality. පෙනුම සහ යථාර්ථය. ඔලියාගේ පුතේ වුණා තේරෝ. appearance කියන්නේ පේන විදිය. reality යථාර්ථය. ඒ කියන්නේ fake affection එක. බොරු ලෙන්ගතුක. change that comes through exposure to other cultures. වෙනත් සංස්කෘතියක නිරාවරණය වීම තුලින් අපිට ලැබෙන වෙනස කියන එක. දැන් බටහිර ජාතීන් අපිට යටත් කරගත්තා. ඒතකොට මේ වෙනස වෙනව නේද? සුද්ධු ඇවිල්ලා ලංකාව යටත් කරගත්තා. අපි යටත් කරගත්තා. නේ? අපි අද මේ ගත කරන ජීවිතය the life we are